තෙරුවන් සරණයි. අදත් මම ඔබ හැමෝට අලුත් ධර්ම කතාවක් අරගෙන එන්නේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් කතා කරපු ආනාපාන සති භාවනාවේ දෙවෙනි කොටස. දැන් මේ දෙවෙනි කොටස කිව්වට මම මේකේ මේ භාවනාව කරන හැටි තව දුරටත් ඒක දිගින් දිගට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ භාවනාවට අවශ්‍ය කරන ඒ දැනුම දැනට තියෙනවා. මෙතනින් එහාට කරන්න තමන්ට ධ්‍යාන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම පැහැදිලි කරලා තියෙන්නේ ධ්‍යාන වලට යන අවස්ථාවට කිට්ටු වෙනකම්. ඒතකොට කෙනෙක් මෙතනින් එහාට කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ධ්‍යාන වලට යන්න පුළුවන් වෙලා තමයි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මට ඒක ගැන කතා කරනවට වැඩිය මම හිතනවා වඩා වැදගත් කියලා අපි මෙතනින් ධ්‍යාන වලට ඇතුල් වෙන්නේ කොහොමද කියන එක ගැන බලන එක. හැබැයි ඊටත් ප්‍රථම අපි කතා කරන්න ඕනේ මේ දැන් භාවනාවේ මේ කොටසට එන්න අමාරු බොහෝම දෙනා ඉන්නවා. ඒකට හේතුව එයාලගේ තියෙන විවිධාකාර අඩුපාඩුකම් සහ ඒගොල්ලෝ හරියට අහුවෙන්නේ නැති කම නිසා. ඉතින් ඒ නිසා අද මගේ බලාපොරොත්තුව ඒ සම්බන්ධව කතා කරන්න. මොනවද මේ භාවනාව ඒ කියන්නේ මේ ආනාපාන සතිය හරියට කරන්න බැරි වෙන විදියට එන බාධක ගැන කතා කරන්න. හරිද? මම පළමුවෙන්ම කතා කරන්න ඕනේ දැන් මේ භාවනාවට ඕගොල්ලෝ ඉඳගත්තන් පස්සේ මූලිකවම එන බාධක. මම දන්නවා අපිට තියෙන ලොකුම බාධකය තමයි මේ හිත එක්තැන් කරලා එක තැන තියාගන්න බැරි කම. තේරුණාද? ඉතින් ඊට ඉස්සෙල්ලා මම කතා කරන්නම් පොඩ්ඩක් මේ භාවනාවට තැනක් හොයාගන්න එක ගැන. දැන් ඔයාලා දන්නවා මම ඉඳ ගැනීම ගැන ලොකු තහංචි දැම්මේ නැහැ. ඔයාලට නිදහසේ කැමති විදිහට ඉඳ ගන්න පුළුවන්. පිටකොන්ද පල්ලෙහාට හේතු වෙලා කොට්ටියක් තියාගෙන කොහොම හරි ඒ වගේ හොඳ විදිහකට. එහෙම නැත්තම් මම කැමති මම සාමාන්‍යයෙන් කරන මේ භාවනා කරන්න කුෂන් එකක් පාවිච්චි කරලා ඉඳගන්න විදිහක් තියෙනවා. ඒ ඉඳගන්න විදිහ ගැන මම පස්සේ වීඩියෝ එකක් හදලා පොඩි කෙටි වීඩියෝ එකක් හදලා දාන්න. ඒතර පුළුවන් නම් ඔයගොල්ලෝ ඒ විදිහට කරන්න බලන්න. දැන් මේකට අවශ්‍ය කරන්නේ භාවනා කරන කුෂන් එකක් හැමෝටම හොයාගන්න බැරි වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ලංකාවේ එහෙම ඒවා තියෙනවද දන්නේ නැහැ. ඒවා හදාගන්න පුළුවන්. මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒවා හදාගන්න ක්‍රම. ඉතින් මම පාවිච්චි කරන්නේ නම් ඒ වගේ කුෂන් එකක්. ඒ කුෂන් එක ඇතුළට අර බක්වීට් කියලා જાතියක් තියෙන එක හල්. ඒක V10 වගේ එකක් ඒක. හැබැයි 10 වගේ දූවිල්ල නැහැ. ඒවා දාලා තියෙන බක්වීට් හල්ස්. ඒ කියන්නේ මොනවද ඒකට කියන්නේ? ඒක පොතු වගේ බක්වීට් වල පොතු දාලා මේ බක්වීට් හල් දාලා හදපු ඒවෙන් පුරෝපු කුෂන් තියෙනවා. ඒ කුෂන් වල ඉඳගත්තාම ඒවා බොහොම පහසුවෙන් හොඳින් ඉඳ ගන්න පුළුවන්. ඕනාට වැඩිය සැපත් නැහැ, ඕනාට වැඩිය අමාරුත් නැහැ ඉඳ ගන්න. තේරුණාද? ඉතින් ලංකාවේ නම් මම දන්නේ ඒක කොයි විදිහටද ඒක හදන්න පුළුවන් කියලා 10 දාලත් හදන්න පුළුවන් මේ දූවිල්ලෙන් නැත්තම්. ඉතින් ඒ වලට ඒවා හදන විදිය ඕන තරම් මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. Tamanට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් ඒකක්ම අවශ්‍ය නැහැ. කෙනෙකුට පුළුවන් පුංචි බංකුවක් පාවිච්චි කරන්න. ඒ බංකුත් හදන විදි මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒතර ඒවත් බලලා Tamanට පුළුවන් Tamanට කැමති විදියකට හදා ගන්න. ඉතින් ඉදිරියේ ඒ සම්බන්ධව යමක් ඕනනම් මට පුළුවන් ඒ සම්බන්ධව යමක් රූප සටහන් හරි මොනවා හරි ඉදිරිපත් කරන්න. ඉතින් ඒක හුඟක්ම වැදගත් නෙමෙයි. දැන් මේ වැදගත්කම ඊළඟට වැඩියෙන්ම තියෙන්නේ මේ භාවනාවට නිදහස් තනක් හොයාගන්න එක. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නිදහස් තනකට යන්න කියලා. දැන් මේකට හේතුව දැන් මේ ගෙදර කට්ටිය හිමේ දුව පැන වෙදිනවා නම් පොඩි ළමයි ඉන්නවා නම් එක්කෝ ඒගොල්ලෝගේ කතා බහ සද්ද ඇහෙනවා නම් මේ භාවනාව මුල් කාලේදී කරන්න අමාරු වෙනවා. මොකද ඒ Tamanට හිත එක්ලස් කරලා පුරුද්දක් නැතිකම නිසා. එහෙම වුණාම මේ භාවනාවට හුඟක් බාධක ඇති වෙනවා. එතකොට අපි කොච්චර උත්සාහ කරත් මේකෙන් හොඳ ප්‍රතිඵල ලබන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ භාවනාව හුඟක් දියුණු කරගෙන හිටියාම ඕන තරම් සද්ද තිබ්බට කමන්නේ. එතන ඕන තැනක ඉඳගෙන Tamanට මේ භාවනාව කරන්න පුළුවන්. ඒක මම කරලා තිනවා. Tamanට පුරුදු වුණාම Tamanගේ හිත Tamanට එකඟ වෙනවා.
ඒක බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා භාවනාව හොඳට දියුණු කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන එක හැකියාවක් තමයි යන්නේ ඒක. ඒක හිතපු ගමන් තමන් හිතන ධානයකට එන්න පුළුවන් වෙන්න ඕනම තැනක ඉඳන්. කොච්චර සද්ද තිබ්බත්. ඉතින් ඒ தත්ත්වයට අපිට මුලින් දිනු කරගන්න අමාරුයිනේ. ඒ නිසා ඕගොල්ලෝ පුළුවන් නම් මේකට වෙලාවක් යොදා ගන්න. ඉතින් ඕගොල්ලන්ට පාන්දර අවදි වෙන්න එහෙම හැකියාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් මං හිතනවා ඕගොල්ලන්ට පාන්දර අවදි වෙලා මේක කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒකත් එක එක්කෙනාගේ හැකියාව මත. දැන් මම සාමාන්‍ය මේ පාන්දර අවදි වෙන જાතිය කෙනෙක් නෙමෙයි. මං රැයට ඕන තරම් ඇහැරලා ඉන්න පුළුවන්. හැබැයි මට පාන්දර අවදි වෙන්න අමාරුයි. මම ඉගෙන ගන්න කාලෙත් එහෙමයි. මොකද මං කවදාකවත් පාන්දර පාඩම් කරුත් මට හරියන්නේ නැහැ. ඒක නිදිමත හැදෙනවමයි. ඉතින් සමහර අය එහෙම නෙමෙයි. සමහර අයට ඒ හැකියාව තියෙනවා. එතකොට එහෙම තියනනම් උගන්ට හොඳම දේ තමයි පාන්දර අවදි වෙන එක. එතකොට කට්ටිය හැමෝම නිදි ලෝකෙ සද්ද බද්ද නැහැ. බොහොම පහසුවෙන් හොඳින් මේ භාවනාවට කැප වෙලා කරගන්න පුළුවන්. තේරෙනවද? ඉතින් එහෙම නැත්තම් තමන් එක්කෝ පවුලේ කට්ටියත් එක්ක කතා වෙලා තමන්ට මේ අවස්ථාව දෙන්න කියලා මොනවා හරි පිළිවෙලක් කරගන්න ඕනේ. එක්කෝ කාමරයකට ගිහිල්ලා වහගෙන හරි කොහොම හරි ඒ වගේ දෙයක්. ඉතින් ඔයාලට ඔයගොල්ලන්ගේ වත්තේ ඉඩකඩ තියෙනවා නම් මధుරෝ නොයන ලෙස මේ පොඩි කුටියක් හදාගෙන ලෑලි වලින් හරි කමන්නයක් හදාගෙන ඊට පස්සේ ඒකේ වටේ දලක් දාගෙන එහෙම නැත්නම් දැන් තියෙනවා ටෙන්ට්ස් තියෙනවා. දැන් අපි ඔය කැලේ ගියාම තියෙන ඔය Tamanට රාත්‍රී එලි මහානේ ගත කරන්න පුළුවන් වෙන විදිහට හදපු ටෙන්ට්ස් තියෙනවා. ඒවා ඔක්කොම සම්පූර්ණයෙන්ම වට කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් ලංකාවේ ඒවා හොයාගන්න තියෙනවද දන්නේ නැහැ. ඉතින් Tamanට පුළුවන් නම් මේ සම්බන්ධව උනන්දු වෙලා මොකක් හරි කරගන්න පුළුවන්. පොඩි මඩුවක් හරි ගහගෙන ඒක ඇතුළට ගිහිල්ලා තමන් වහගෙන ඒ භාවනාව කරන්න. හැබැයි ඉතින් මැසි මදුරුවන්ගෙන් වැළකෙන විදිහට දැලක් දාගෙන හරි ඒ වගේ මොනවා හරි කරන්න වෙනවා. හරිද? ඉතින් ඒක තමන් කොහොම හරි මේක හොයාගෙන මේ ක්‍රමයක් හොයාගන්න ඕනේ. මැසි මදුරුව කකා මේ ඒගොල්ලෝ ඉන්නකොට මේ භාවනාව කරන්න බෑ. ඒක බොරු වැඩ. විශේෂයෙන්ම මේ මුලදී ඒව කරන්න අමාරුයි. විශේෂයෙන් මම දන්නවා ලංකාවේ නම් හරිම අමාරුයි. බොහොම දුක්ඛිත තත්ත්වයක් එක තියෙන්නේ. ඒක ගැන ඉතින් මට කනගාටුයි. එකක් තමයි අනිත් එක ලංකාවේ හරියට දාඩිය දානවා මේ හරි අමාරුයි මේ වැඩේ කරන්න. ඉතින් ඔයගලන්ට ඒකට පුරුදු වෙලා තියෙනවා නම් කමක් නැහැ. නැත්නම් Taman ගෙදර ඉන්නවා නම් ෆෑන් එකක් දාගෙන ඒ වගේ කමක් නැහැ. හැබැයි ඒ වලට වැඩි හිත යොමු කරන්න නැතුව. ඉතින් ඔය තනක් හොයාගෙන ලැහැස්ති වෙන එක ගැන ඉතින් ඒක Tamanගේ අවශ්‍යතාවය අනුව කරගන්න. හරිද? ඊළඟට මෙන්න මේ කාරණය. අපි මේ භාවනාවට ඉඳගත්තාම මේ හිත සංසුන් කරගැනීමේ තියෙන අමාරුකම. දැන් මේ හිත මෙල්ල කරගන්නට බැරිකම තමයි මේ භාවනාවට බාධා වෙන කරුණු කාරණාවලින් 90%කට වැඩි තියෙන්නේ. ඒ කියන්නේ මේ හිත අපිට අවශ්‍ය තැන ඉන්නේ නැහැ. දැන් මූණ හිස්සරහට හිත ගෙනහැල්ලා අපි තියාගන්න ඕනේ කියලා අපි හිතුවොත් ඒක කොච්චර උත්සාහ කරත් ඒක කරන්න බෑ. හිත දුවනවා. ඒක හරීම අමාරුයි. ඉතින් මේක 90%ක්ම නැති කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය ඔන්න වගේ භාවනා හොඳින් කරොත්. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව මම හැමෝටම කියන්නේ මොකද ඒක Tamanට වෙන ප්‍රයෝජනකුත් තියෙනවා. ඒක Tamanට ලොකු පිනකුත් සිද්ධ වෙනවා එකෙන්. මෛත්‍රී භාවනාව හොඳින් කරන්න. හොඳ කුසලයක් ඇති වෙනවා. ඒක ධ්‍යාන දක්වාත් යන්න පුළුවන්. ඒක කරන්න අර මම ඒක කරන විදිය කියලා තියෙනවා. ඉතින් ඒකේ අර සමාව ගැනීම, සමාව දීම කියන කොටස මම මුලින් දැම්මේ. තමන්ගේ හිතේ තියෙන මේ ඔය කෝන්තර සම්බන්ධ ඒ වගේ දේවල් හිතෙන් අයින් කරන්න. ඒ කෝන්තර කරදර වගේ දේවල් හිතෙන් අයින් වුණාම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ගැටීම් නැති නිසා. ඉතින් ඒක ඉවර කරන් පස්සේ කෙනෙකුට පුළුවන් ඕනනම් ඊට පස්සේ දිගටම මෛත්‍රී භාවනාව පමණක් කරන්න. ඉතින් මේ මෛත්‍රී භාවනාව උනත් හොඳින් පුරුදු කරගත්තාම Tamanට මේක නිතර හිතේ මෛත්‍රියෙන්ම ඉන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව ආවම Tamanට මේ භාවනාව කරන්න අවශ්‍ය නැහැ ඉඳගෙන. නිතරම මෛත්‍රියෙන්ම ඉන්නේ. මෛත්‍රිය තුලින් තමයි ලෝකේ දිහා බලන්නේ. ඉතින් ඒ තත්ත්වෙට එන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක්. විශේෂයෙන්ම මේක තව දියුණු වෙලා Tamanගේ හිතේ ඇති වෙන පුදුම සැහැල්ලුවක්, සනීපයක්, හරි සැපතක්. හිතේ ලොකු ප්‍රීතියක් නිතරම පවතිනවා.
මොනවා කරන්න ගියත් ඒ ප්‍රීතිය නිතරම තමා තුළ පවතිනවා. ඒක ලොකු වාසනාවන්ත දෙයක්. ඒක ලොකු පිනක් එහෙම කරන්න පුළුවන් නම්. පිනක් නෙමෙයි ලොකු කුසලයක්. Tamanට කවදා හරි මැරුණොත් සිහිවිකල් වෙලා මැරෙන්නේ නැහැ. Taman හොඳ තැනක ගිහිල්ලා උපදිනවා මැරුණත් හදිස්සියේ. ඒ වෙනි තත්වයකට හිත දියුණු කරගත්තොත්. ඉතින් ඒකට Taman අවංක වෙලා Tamanගේ තියෙන මේ ඔය හිතේ තියෙන කුණු කන්දල් ඔක්කොම අයින් කරලා දාලා Taman අවංකවම නිහතමානී පුද්ගලෙක් වෙන්න ඕනේ. Tamanගේ තියෙන ආත්මාර්ථකාමී ගති ඔක්කොම අයින් කරලා ඒවා පුළුවන් තරම් නැති කරලා පරාර්ථකාමී සිතවිල්ලකින් ගත කරන්න ඕනේ. ඉතින් ඒක වචනයෙන් නිකන් කිව්වට බෑ, මේක හරියට කරන්න ඕනේ. මේකට අවංකවම Tamanගේ හිත ඒ වෙනුවෙන් කැප කරලා Tamanගේ සියලු බලාපොරොත්තු අතහරින්න ඕනේ. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය මෛත්‍රී භාවනාව කරන්න ගියාම මේ මට මගේ මම සුවපත් වේවා මම නිදුක් වේවා ඒක නෙමෙයි. ඒ මෛත්‍රී භාවනාව නෙවෙයි. ඒක Tamanට ප්‍රාර්ථනා කර ගැනීමත් Tamanගේ සුඛ විහරණය සඳහා. ඒ කැලල අයින් කරන්න ඕන. ඔයාට හරියට මෛත්‍රී කරන්න ඕන. මම දන්නේ කට්ටිය කොහොම කරනවද කියලා. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන්. ඒතර මට විතරක් නෙමෙයි තව කට්ටිය ඉන්නවා මේ මෛත්‍රී භාවනාව මම කියන විදිහට කරලා ඒ අවශ්‍ය කරන ඒ தত্ত্ব ලබා ගත්ත කට්ටිය. ඉතින් ඒ නිසා මේක කරන්න. තමන්ගේ ගැන හිතන්න එපා. තමන්ට හොඳක් වෙනව නම් වෙයි. තමන් අනිත් අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන හිත ඒ වෙනුවෙන් යොමු කරන්න කැප කරන්න. ඒතර තමන්ගේ තියෙන අවශ්‍යතාවයල් සියල්ල අතහැරලා දාන්න මේ වෙලාවේ. මොකද මේ ගමන යන්න පුළුවන් විශේෂිත පුද්ගලයන්ට පමණයි. ඒ විශේෂිතකම එන්නේ තමන්ගේ අතහැරීමේ දියුණුවත් එක්ක. ඒතර තමන් ආත්මාර්ථකාමී වෙලා නිතර මගේ ගැනම හිතනවා නම් එවැනි කට්ටියට මේ මෛත්‍රී භාවනාව හරියට වැඩෙන්නේ නැහැ. එවැනි කට්ටියට ධ්‍යාන ලබන්නටත් බෑ. ඉතින් ඒකයි ඔය සීලය ඉන්ද්‍රිය සංවරය බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. නැතුව මේ අනිත් සත්වයන් මරනවා අනිත් අයට කරදර හිරිහැර වෙනවා කියන එක හින්දාම නෙමෙයි. මේ මූලික කාරණය තමන් වෙනුවෙන්. මේ සීලය ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඒ පුද්ගලයා දුෂ්ට පුද්ගලෙක්. ඒ කියන්නේ මේ සමාජයේ ඉන්න අය අතරින් එච්චර හොඳ උතුම් කට්ටිය නෙමෙයි. ඒතකොට ඒගොල්ලෝ අනිත් අයට දුක් පමුණුවමින් ඉන්නේ. ඒතකොට එවැනි කට්ටියට මේ ධ්‍යාන මාර්ගයේ උරුම නැහැ. තේරුණාද? ඉතින් තමන් මේක මේ විශේෂිත උතුම් පුද්ගලයන්ට යන්න පුළුවන් ගමන. ඉතින් තමන් ඒකට ආසනම් තමන් එවැනි පුද්ගලෙක් වෙන්න හිතන්න ඕනේ. එනිසා තමන් ඊතරම මේ දැන් මේ ධ්‍යානයක් ගන්න ගියත් මේ ගන්නේ මේ 이르දි පහන්න නෙමෙයි. තමන් හිතේ ඇති කර ගන්න ඕන මම මේ හොඳ සුද්ධ චේතනාවලින් මේ ධ්‍යාන ලබන්නේ. ඒක මේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක විශේෂයෙන්ම මේ භාවනා කරද්දී ධ්‍යාන ගන්න බලාගෙන කියලා කරන්නටත් එපා. මොකද එහෙම කරන්න ගියොත් මේක එන්නෙම නැහැ. ඒක එන්නෙම නැහැ. මම දන්නවා ඒක. එනිසා තමන් කරන්න ඕන තමන් නිහතමානීව ඒ සුදුසු පුද්ගලයා වීමයි. තමන් ඒ සුදුසු පුද්ගලයා වෙනකොට ඉබේ මේ ධ්‍යානය පහළ වෙනවා. ඒක ඇති වෙනවා එතන. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය සීලය කොහොමද තියෙන්න ඕන? සීලය නැතිව බෑ. හරිද? ඒක ගැන කියන්න දෙයක් නැහැ. මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඉතාමත් වැදගත්. ඉතින් ඉන්ද්‍රිය සංවරය හොඳින් දියුණු කරගන්න අවශ්‍ය කෙනෙක් නම් ඉස්සෙල්ලාම මේ ඔය අනවශ්‍ය ඕපදූප වැඩවලින් අයින් වෙලා තමන්ගේ හිත පිරිසුදු කරගෙන මේ ලෝකෙම හැමෝටම වැරදි වලට සමාව දීලා සමාව අරගෙන තමන් නිහතමානී වෙලා ඊට පස්සේ මේ මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. මෛත්‍රී භාවනාව දිගින් දිගට හොඳට වඩනකොට තමන්ටම දැනෙනවා මේකේ ප්‍රතිඵල. ඒක මම කියන්න ඕනේ නැහැ, ඕගොල්ලන්ට අත්දකින්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේ මෛත්‍රී භාවනාව හරියට කරන කෙනෙකුට ඒක මේ ජීවිතේම අත්දකින්න පුළුවන් ඒක ප්‍රතිඵල. මං අත්දකලා තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට නොකියපු දේවල් තියෙනවා හරියට. ඒ සම්බන්ධව. මං හොඳට අත්දකලා තියෙන මේ මෛත්‍රී භාවනාව. ඒ නිසා මේක කරන්ට මේකෙන් ප්‍රතිඵල ලැබෙනවා. Tamanටම තේරෙනවා. ඉතින් මෛත්‍රී භාවනාව හරියට දියුණු නොකරගෙන මේ ආනාපාන සති භාවනාව හරියට කරන්නට අමාරුයි. මොකද ඔයගොල්ලෝ නිකන් මේකට try කරාට මේක උත්සාහ කරාට මේක ඒක කෙරෙන්නේ නැහැ. ඒක හරියට කරගන්න බෑ. ඉතින් තමන්ගේ කාලය නාස්ති වීමක් පමණයි. ඒකයි මම මේ හරියට කියන්නේ මේ මෛත්‍රී භාවනාවම ඉස්සෙල්ලා කරන්න කියලා. හරිද? හරි. ඉතින්
සමහර අයට ඉතින් මේ ආනාපාන සතියම කරන්න ඕනේ. ඉතින් ඒක මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා කමක් නැහැ. ඔයගොල්ලෝ එහෙම කරනවා නම් මේකයි ප්‍රශ්නේ. ඔයාට ඒක ප්‍රතිඵලය මොකද්ද? ධ්‍යානෙට යන්න. ඒ ධ්‍යානෙට යන්න බෑ ඔයාගේ හිත අරතරන් දියුණු නැත්තම්. හරිද? ඉතින් දැන් අපි කියමුකෝ දැන් කෙනෙක් ඔය මෛත්‍රී භාවනාවෙන් ඒ අවශ්‍ය කරන දියුණුව ලබා ගත්තා කියලා. ඊට අමතරව එයාලට අර බුද්ධානුසතිය එතකොට ඔය මරණානුසතිය ඒවත් කරන්න පුළුවන්. මොකද තමන්ගේ වෙන වෙන ගතිගුණ ඒවෙන් හරි ගැස්සෙනවා. හරි? එහෙම කරපු කෙනාට මේ ආනාපාන සතියට ආවහම බොහෝම පහසුවෙන් හිත එක්තැන් වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ මේ හිත මුහුණ ඉස්සරහට ගේන වැඩේ කරන්න. දැන් තමන්ගේ හිතේ අර චිත්ත විසුද්ධියක් නැත්තම්, ඒ කියන්නේ අර මෛත්‍රී භාවනාව වගේ කරලා හිත නිවුන් නැත්තම්, හිතේ අභ්‍යන්තරය නිවුනේ නැත්තම් ඔයාලට හරි අමාරුයි මේ හිත එක්තැන් කරන්න. මොකද මේකට සුවිශේෂ ගතිගුණයක් අවශ්‍යයි. ඒ සුවිශේෂ ගතිගුණය තමයි ඉංග්‍රීසියෙන් නම් කියන කන්ටයින්මන්ට් කියලා. මම දන්නේ සිංහලෙන් මොකද්ද කියන්නේ? මං හිතන්නේ මෙන්න මේ ලද දෙයෙන් සතුටු වෙන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ තමන් බොහොම නිවෙන්න ඕනේ. මේ ලද දෙයෙන් සතුටු වෙන්න පුළුවන් කීකරුකම තියෙන ඉවසීම තියෙන අන්න ඒ වගේ නිවුණු අභ්‍යන්තර නිවුණුකම තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එවැනි පුද්ගලයෙකුට තමයි මේ හිත ඊටමත් සාර්ථකව මුහුණ ඉස්සරහා රඳවගෙන ගොඩාක් වෙලා හොඳින් තියාගන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට යෝජනා කරනවා මේ පුළුවන් නම් ඔය අනවශ්‍ය බණ තියෙනව නේද? හිත කලබල කරන විවිධාකාර වූ බණ. මම එක එක්කෙනාගේ බණ අහන්න මගේ විතරක් අහන්න කියනවා නෙමෙයි. තේරුණාද? හැබැයි මම ඕගොල්ලන්ට කියන්න පුළුවන් නම් ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඔය හැමෝගෙම බණ අහන්න එපා. ඔයගොල්ලෝ එක තැනක සෙටල් වෙන්න කොහේ හරි මේ වැඩේ කරන්න. තේරෙනවද? ඔය වටේ අහගෙන ගියා කියලා ඔයාලට ධර්ම අවබෝධයක් වෙන්නේ නැහැ. එක තැනක එක්කෙනෙක් තෝරගෙන එතන සෙටල් වෙන්න. මං කියන්නේ බණ අහන්න ඕන නම් මං දෙන්නෙක් විතරයි රෙකමන්ඩ් කරන්න දැනට. තව අය ඉන්නවා ඇති. නමුත් මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ බණ. එකක් තමයි කිරිබත්ජොන ඥානානන්ද හාමුදුරන්ගේ බණ. අනිත් එක තමයි අර නවසීලන්තයේ ඉන්න මේ වැලිමඩ ජිනාලංකාර හාමුදුරන්ගේ බණ. හැබැයි ඒ හාමුදුරන්ගේ බණ වලින් වඩා හොඳ අභිධර්මයේ සම්බන්ධ කොටස. ඉතින් ඒක අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් Tamanට නිකන් සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති මේ ධර්මයේ මෙතකන්. ඒ දැනුම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාලට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද හරියට දැනගෙන ඉන්න පුළුවන් නම්. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා හරියට දැනගන්නවා. අතට පටිච්ච සමුප්පාදය මොකද්ද කියලා හරියට දැනගන්නවා. හරිද? ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළු මේ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා සාමාන්‍යයෙන් දැනගන්නවා. ඉතින් පස්සේ ඔයාලට පුළුවන් මේක තීරුම් බේරුම් අරගෙන මේව ගලපලා තීරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ භාවනාව වලට යොමු වෙනවා නම් ඒකට වැඩි කාලය යොදන්න. වැඩි අනවශ්‍ය බණ අහන්න යන්න එපා. තේරුණාද? ඒ හේතුව තමයි මේ බණ කියන මුවාවෙන් මිනිස්සු කියන දේවල් වලින් සමහරුන්ගේ හිත හරියට කැළඹෙනවා. මේක මට ඉතින් කියන්න බෑ. ඔයගොල්ලන්ට සමහරට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මම මේ අනිත් අයගේ බණ අහන්න එක නතර කරවලා මේ මගේ විතරක් අස්වන්න හදනවා කියලා. ඉතින් එහෙම හිතනවා නම් ඔයගොල්ලෝ ඉතින් ඕන දෙයක් කරන්න. හැබැයි මම කියන්නේ වැඩිපුර බණ අහන්න ඕනේ නෑ. දැන් අහුවනේ දැන් එදා ඉඳන් දැන් සමහර මිනිස්සු හැමතිස්සෙම අහනවා. ඒක අවබෝධයක් නෑ. ඉතින් ඒ අවබෝධයක් නැත්තම් තේරුමක් නැත්තම් මේක තේරුමක් නෑ අහන එක. දැන් ඔයාලට මුලින් ওই බණ හරනම් සාමාන්‍ය එකපාරක් ඇහුවාම ඒක හරියට ලියාගෙන chart එකක් ගහගෙන මේ එකිනෙකට මේවා සම්බන්ධ කරලා බලන්න ඕනේ. ඉතින් ඒවා බැලුවේ නැත්තම් ආයි දිගින් දිගට බණ ඇහුවා කියලා අරහිට මෙහෙට අර අත්ෙන් අත්තට පැන මේක කරන්න බෑ. තේරෙනවද? දැන් මම ඔයගලන්ට පොරොන්දු වෙනවා මං මේ භාවනාවට සම්බන්ධව මගේ අත්දැකීම් ටික මං ඔයාලට දෙනවා. ඔයාලා කැමති නම් 3 මාසයක් මේක කරන්න හරියට කැප වෙලා. එහෙම කළොත් මේක කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට අවශ්‍ය කරන ඉවසීම, ඒකට තියෙන අවශ්‍ය කරන ප්‍රඥාව, ඒ ඔක්කොම ටික අවශ්‍යයි ඉතින්. හරි. දැන් මම කතා කරේ මේ හිත එක්තැන් කිරීම. හිත එක්තැන් කරනකොට මුහුණ ඉස්සරහට හිත ගේන්න ඕනේ. වෙන කොහෙවත් නැහැ. නාසිකාග්‍රේ ඒව මන් දන්නේ නැහැ. හරිද? මං ඒව කරලා නැහැ. මට හරි ගිය විදිහයි මං කියන්නේ. මුහුණ ඉස්සරහට හිත ගේන්න ඕනේ. නහය අග නෙමෙයි. හරි මුහුණ ඉස්සරහට හිත ගේන්න ඕනේ. දැන් අපි කියමු ඕගොල්ලෝ අතට මලක් ගත්තා කියලා. රෝස මලක් අරන් ඕගොල්ලෝ ළඟ අපි කියමුකෝ රෝස මල දිග ඇරලා ඒක ඇතුලේ තියෙන මේ රේණුවාට බලන්න ඕනේ. ඒ වගේ දෙයක් කියමුකෝ.
අන්න එතකොට ඔයා කොහොමද බලන්නේ එතන තැනක් තියෙනව නේද? ඒ බලන තැන, ඒ මල ගේන තැනක් තියෙනව නේද? මූණ ඉස්සරහට. අන්න එතනට හදන්න හිත. අන්න එතන හිත තියාගන්න. හිත තියාගෙන මේක හොඳට පුරුදු වෙනකන් මේ S2කින් බලන් හිටියත් කමන්නේ. හැබැයි S2 වහගෙන ඇතුලෙන් බලන් ඉන්න. ඒ තැන. ඒක කරලා බලන්න. එතකොට Tamanට එතන තමයි හොඳටම සතිය තියෙන තැන, සිහි කල්පනාව තියෙන තැන. ඒ තැන හිත පුරුදු කරගන්න තියාගන්න. නවත්තලා සතුටින් ඉන්න. ඊට පස්සේ හිතට කරදරයක් නම් ඒක තුලින් ආනාපාන සතිය හර හුස්ම ගැනීම ගැන, හුස්ම පිට කිරීම ගැන හිතන්න බලන්න. හැබැයි ඕගොල්ලන්ට දැන් එතනින් හුස්ම දිහා බලනකොට ඔයාලගේ ආනාපාන සතිය තියෙන්නේ මේ සමහරවිට මේ මූණ ඉස්සරහා වෙන්න පුළුවන්. සමහරවිට මේ අඩියකට ඉස්සරහා මූණ ඇඟ ඇතුලේ නෙමෙයි වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. අපිට සෙන්සේෂන් එක එනවනේ. ඒ දැනුම ඇඟේ ඒ සංවේදීතාවය අර මූණ ඉස්සරහා තුලින් බලනකොට සමහරවිට අපිට දැනෙනවා මේ ආනාපාන සතිය දැනෙන්නේ මේ මූණ ඉස්සරහා කියලා. ඇඟ ඇතුලේ නෙමෙයි කියලා. ඒකට කමක් නැහැ. දැන් මතක තියාගන්න මේකේ අරමුණ. මේ ආනාපාන සතියේ අරමුණ මේ ආනාපාන සතිය පහුරක් ලෙස පාවිච්චි කරලා ධ්‍යාන වලට යන්න. නැතුව මේ ඇඟ ඇතුළ බලන්ට ඒව නෙමෙයි. හරිද? එහෙම බලන කට්ටිය ඉන්නවනම් ඒක වෙන දෙයක් ඒක. හරිද? මේකෙන් කරන්නේ මේ ආනාපාන සතිය පාවිච්චි කරලා මේ ධ්‍යාන තත්වයට ළඟා වෙන එක. ඉතින් තමන්ගේ මුහුණ ඉස්සරහා මේ ආනාපාන සතිය සිද්ධ වෙනවා, ආනාපානය සිද්ධ වෙනවා වගේ අපිට දැනෙනවා. ඉතින් කමක් නැහැ. ඒක දිහා බලන් ඉන්න. බලන් ඉඳලා ඒකත් එක්ක ගමන් කරන්න පුළුවන් හිත. නැත්තම් තමන් හිත නතර කරගෙන ඒක තුලින් හුස්ම ඉහළට පහළට යනවා බලන් ඉන්න පුළුවන්. දැන් තව වෙන අය නොකරන දෙයක් තමයි ගැඹුරෙන් හුස්ම ගැනීම. මම ඔයාලට කියනවා ගැඹුරෙන් හුස්ම ගන්න කියලා. හැබැයි මහා හයියෙන් නෙමෙයි. හිමින් සැරේ බොහොම සාන්තව ගැඹුරට හුස්ම අරගෙන ගැඹුරෙන් හුස්ම පිට කරන්න. මෙහෙම කරනකොට ඒ කරන අතර තමන් ඒක සතුටෙන් කරන්න ඕනේ. ඒකේ ගිලිලා ඒක සතුටෙන් කරන්න ඕනේ. දැන් ඔයාලට සමහරලාට මේ බොහොම නිදහස් වෙලාවක හොඳින් ගැඹුරෙන් හුස්ම ගන්න හිතනොත් ඔයාලා ගන්නවනේ දර හුස්මක් හෙලනකොට උනත් කරන්නේ. අන්න ඒ විදිහට කරන්න. කරලා ඒකත් එක්ක ඇලෙන්න. මේ හුස්ම බලෙන් ගත්තට කමක් නැහැ. මේක මම අනිත් අයට වැඩිය වෙනස් විදිහක් කියන්නේ. හරි? ඒක ගැන කලබල වෙන්න එපා. මං කියවනේ මුලදී. ඔයාලට මං කියන පාරේ යන්න ඕන නම් ඒ විදිහට යන්න. වෙන එකයි මේකයි දෙකක් කරන්න එපා. ඒතර මම මේක අත්දැකීම ලද පුද්ගලයානේ. ඒතර මං කියන එක අහලා බලන්න, කරලා බලන්න. තේරෙනවද? මේ විදිහට කරලා වෙන අය කරගෙන තියෙනවා. හරිද? ඒ නිසා මේක කරන්න. ඊට පස්සේ හුස්ම ගැඹුරින් අරගෙන ඒකත් එක්ක හිත යොමු කරන්න ඉහළට පහළට ඉහළට පහළට. දැන් මං කිව්වා මතකයිනේ මේක කරන්න ඉස්සෙල්ලා ඔයා මුහුණ ඉස්සරහට හිත ගෙනහැල්ලා පුරුදු කරගන්න ඕනේ. ඒක අර බල්ලා කණුවක බැඳලා ඉන්නවා වගේ යන්න හැදුවට යන්න දෙන්නේ නැතුව එතනම තියාගන්න ඕනේ. ඉතින් මේකට හිතට කමාන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතට කියන්න පුළුවන් ඔයා යන්න එපා. මේ හිත මෙතන නැවතියන් කියලා හිතාගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒක Tamanට උදව් වෙනවා ඒ හිත එතන තියාගන්න. හරිද? දැන් මෙහෙම කරන අතරේ ඔයාලා හිමින් සැරේ මේ බාහිර මුළු ලෝකෙම අමතක කරලා ඒ ප්‍රශ්නද මොනවද ඔක්කොම අමතක කරලා මේ Tamanගේ හිත මුහුණ ඉස්සරහට තියෙන ගන්න වැඩේට විතරක් යොමු කරන්න. හරිද? ඉතින් මේකට මම අර කලින් දුන්නනේ පෙරහුරු භාවනාවක් කියලා. ඒ භාවනාවේ තියෙන විදිහට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. අර මං කියනවා පෙට්ටියක් මවාගෙන ඕනනම් ඒ තමන්ගේ තියෙන කරන්න කියන දේවල් ඔක්කොම එකට දාලා වහලා අර බුදුන් සරණ ගිහිල්ලා එහෙම පටන් ගන්න. අරගෙන ඒකේ කියලා තියෙන විදිහට ආනාපාන සති භාවනාවට යොමු වෙන්න. දැන් සමහර කට්ටිය මගෙන් ඉල්ලනවා මේ භාවනාව මේ මෙතනත් අර ගයිඩඩ් හැටියට කරන්න කියලා. මං හිතනවා ඔයාලට ඒකම තමයි මං අර පෙරහුරු භාවනාවෙන් දීලා තියෙන්නේ. ඉතින් ඒක කරලා බලන්න. කරුණාකරලා. හරි? ඒක කරලා උත්සාහ කරලා බලන්න. ඉතින් ඔයාලට ඒක ඒ තරම්වත් කරගන්න අමාරු නම් ඔයාලට මොකක් හරි තව අඩුපාඩුවක් තියෙනවා මේ පෙරහුරු භාවනාව කරලා පුරුදු වෙන්නේ වෙනවට. තේරෙනවද? හරි. එතකොට
ඒක එහෙමයි. එතකොට හිත මෙතනට ගෙන හැල්ල මේව කරන්න. දැන් මේ අවස්ථාවේදී මං කියවනේ මේ බාහිර ලෝකෙ ඔක්කොම අමතක කරන්න. අමතක කරලා තමන්ගේ හිත මේ ආනාපාන සතියට පමණක් මේ සීමාවට ගෙන හැල්ල මෙතන විතරක් රඳව ගන්න. වෙන වෙනම හිතන්න යන්න එපා. වෙන වෙන සද්ද ඇහුණු තේ මොනවද ඒව බලන්න යන්න එපා. ඒ වලට හිත පුරුදු කරගන්න ඒව අතහැරලා දානවා කියන එක. දැන් මේ අවස්ථාවේ තව වැදගත් දේවල් තියෙනවා. දැන් ඔයාට ඕනනම් පුළුවන් තමන් ඉමෑජින් කරගන්න. තමන්ගේ හිතේ යම්කිසි මවා ගැනීමක් කරන්න. මම මේ කොහේ හරි කැලේක කොහේ හරි තියෙන ආරණ්‍යයක ඉන්න වැඩවසන ස්වාමින් වහන්සේ නමක්. මට තියෙන මගේ සිවුරයි පාත්‍රය විතරයි. මට මේ ලෝකෙ කිසිම සම්බන්ධයක් නැහැ. මට වැඩකුත් නැහැ. ඔය ඇහෙන සද්ද මට අදාළත් නැහැ. ඒවා මම නෙමෙයි. මට වැඩක් නැහැ. මම මේ ඒ ස්වාමින් වහන්සේ ඒ ආරණ්‍යයේ ඉන්න මේ භාවනා කරන ස්වාමින් වහන්සේ. එහෙම කෙනෙක් නම් ඔයා කොහොමද මේක කරන්නේ? ඒක ගැන හිතලා බලන්න. ඔයා ඒ කෙනා කියලා හිතා ගන්න. ඔයාට පෞල් බැඳීම් මොනවත් නැහැ. ඒ ඔක්කොම ඉවර කරලා ඔයා යම් කිසි විදිහකට පිළිවෙලක් කරලා දැන් ඔයා මේ කැලේ ආරණ්‍යට ආවේ. ඔයා දැන් මේ තනියෙන් ඉඳගෙන මේ භාවනාව කරන්නේ. එහෙම හිතා ගන්න. තමන් මවා ගන්න. දැන් ඔයගොල්ලෝ ගෑනු කෙනෙක් වුණත් එහෙම හිතන්න පුළුවන්. තමන් කොහේ හරි ආරණ්‍යයක ඔය ගෑනුන්ගේ ආරණ්‍ය තියෙනවනේ. ඒ තැනක ගිහිල්ලා මේ තනියෙන් මේක භාවනාව මේ කරන්න කියලා. තේරුණාද? එහෙම කරන්න කියලා හිතාගෙන ඒකේ ඒ භාවනාව කරන්න. ඉතින් තමන් හොඳින් හිතෙන් මවා ගන්න. තමන්ට ආරක්ෂාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හිතා ගන්න ඔය කොහේ හරි ආරණ්‍යයේ තියෙන දූපත් තියෙනවනේ. දූපතක කොහේ හරි තනි වෙලා මේක කරන්නේ මම. ඒ වගේ තමන් ඉමෑජිනේෂන් එකක් හදා ගන්න ඕනේ. ඒක උදව් වෙනවා. මට උදව් වෙලා තිනවා. අනිත් කට්ටියටත් උදව් වෙලා තිනවා. ඉතින් මං හිතනවා ඔයගලන්ටත් ඒක ප්‍රයෝජනක් වෙයි කියලා. තේරුණාද? ඊට පස්සේ දැන් ඔය සමහර අයට ඇති වෙනවා එක එක බය, අමනුස්ස බය එක එක ඒවා. ඒ වගේ ඒවා ඇති වෙන්නේ නැති වෙන්න තමන් හොඳට බුදුන් වන්දලා බුදුන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ මං කලින් කිව්වා වගේ ඒ තමන්ගේ ඇඟ වටේ අදෘශ්‍යමාන බැරියර් එකක් දාලා ඒක ඇතුලේ තමන් තනි වෙන්න ඕනේ. ඉතින් ඒකට එහෙම කරන්න. ඉතින් තමන් බය වෙන්න එපා. ඒ සම්බන්ධව බුදු සමහරට කැමති නම් තමන්ට පුළුවන් බුදුන්ට තමන්ගේ ජීවිතේ බාර කරන්න මේ වෙලාවේ. බාර කරලා එක්කෝ එවැනි දෙයක් කරන්න. ඉස්සෙල්ලා දැන් බුදුන් වඳින්න යනවනේ බුදුහාඳුරු ළඟට. ඒ ගියාම තමන්ට තමන්ගේ ජීවිතේ බුදුහාඳුරන බාර දෙන්න පුළුවන්. මේ ආරක්ෂාව කරන්න කියලා මේකට. එහෙම කරලා අදිෂ්ඨාන කරන්න. ඉතින් ඔන්න ඔය වැනි දේවල් තමයි මූලිකවම මේ හිත එකතෙන් කරන්නට තමන් කළ යුත්තේ. දැන් මෙහිදී බොහොම වැදගත් තව දෙයක් තමයි මේ තමන්ගේ සංවරය තියෙන්න ඕනේ හරියට. තේරෙනවද? දැන් මම කියනවා සීලය, ඉන්ද්‍රිය සංවරය හරිය උදව් වෙනවා. මේ මෛත්‍රී භාවනාව හොඳට කරොත් හරිය උදව් වෙනවා. දැන් මේ භාවනාව කරන අතරතුරු කාලයේදී වුණත් ඊට පස්සේ මම කියන්නේ භාවනාව කරලා ඒ මාස 2-3 කාලේ මොන හරි තමන් කැප කරගන්නවා නම් ඒකට කැප වෙලා මේක කරන්න. තමන් අවංකවම මේකට කැප වෙලාම කරන්න. ඒ කියන්නේ දවසකට පුළුවන් නම් පැය 2-3ක් කොහොම හරි උත්සාහ කරන්න. නැවත විනාඩි 20 නම් ඉස්සෙල්ලා පටන් ගන්න. 20 කොටස් 2-3ක් හරි කරන්න. සැරෙන් සැරේ මහන්සි වෙලා මේකටම ඔට්ටු වෙන්න. මුල් කාලෙදි සමහර අයට මේක එහෙම වෙනවා. මේ භාවනාව වැඩෙන විදි තියෙනවා. සමහර මිනිස්සුන්ට ටිකක් අමාරුයි මේක වැඩෙන්න. ඉතින් ඒක ඒ අල්ල ගන්නකම් තමන් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මහන්සි වෙලා කැප වෙලා ඒ දේ කරන්ට. ඊට පස්සේ භාවනා කරලා වුණාන් පස්සේ ආපහු ගිහලා Facebook එකට ගිහලා ඕපදූප බලන්න ඔක YouTube එකේ අනවශ්‍ය වීඩියෝ අහන්න ඒව කරන්ට යන්න එපා. ඒව අතහැරලා දාන්න තාවකාලිකව. තාවකාලික නෙමෙයි මේක පර්මනන්ට්ලි අතහැරලා දැම්මට කමක් නැහැ. ඉතින් තමන් මේකට කැප වෙන්න. අවංකවම කැප වෙන්න. විනාඩි 20 කොටස් කිහිපයක් කරන්න. ඊට පස්සේ පුළුවන් නම් විනාඩි 20 40 කරගන්න. මේකටම ඔට්ටු වෙන්න. හැබැයි හරි විදිහටයි ඔට්ටු වෙන්න ඕනේ. ඉතින් මේක ලේසි වෙනවා. අර මං කිව්වා වගේ අර මෛත්‍රී භාවනාව හොඳට දියුණු කරගත්තොත්. ඒක හරීම ලෙහෙසි. තේරුණාද? ඉතින් ඒක දියුණු කරගන්න Tamanට කැප වෙන්න පුළුවන් නම් මේ භාවනාව කිසි කෙනෙකුට බැරි වෙන්නේ නැහැ. ඉතින් මං කිව්වා වගේ Tamanට උනන්දුවක් තියෙනවා නම් උදේ පාන්දර නැගිටින්න මේ වෙනුවෙන් කැප වෙන්න. බුදුන් වැඳලා Tamanට ඕන නම් නාලා කරලා හරි කමන්නේ මේක වෙනුවෙන් කැප වෙන්න. මේක මේ නිකන් ආවට ගියාට සෙල්ලම් වැඩක් නෙමෙයි. ඔයගොල්ලන්ට මේ ජීවිතේ මේක අත්දකින්න ඕන නම්
අර අනිත් බාහිර දේවල් අතහැරලා දාන්න ඕනේ. මොකද ඒකයි මේකයි දෙකක් කරන්න බෑ. ඒ නිසා බාහිර ජීවිතයේ අනිත් ඒවා අතහැරලා දාලා මේ වෙනුවෙන් මාස 3ක් කැප වෙලා අවංකවම කරන්ට ඔයගොල්ලෝ අවංකවම කරොත් මම දන්නවා ඔයාලට මේ ධ්‍යාන අත්දකින්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දියුණු තත්වයට ආවොත් මට අනිවාර්යයෙන්ම උදව් කරන්න පුළුවන්. දැන් අර අපි හදලා තියෙන ෆෝරම් එකක් ඒකට ඔයාගේ තියෙන ප්‍රශ්න හිත එකඟ කරනකොට ඇති වෙන ඒ බාධක මොනවද ඒවා ගැන කියන්න. දැන් සමහර අයට ආලෝක පේනවා. කමක් නැහැ ආලෝක පේනෙද්දෙන්. ඒවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අමතක කරලා දාන්න ඕනේ ආලෝක ආවට. ඉතින් ඒක ඒ වුණාට එහෙම ආවනම් කමක් නැහැ. ඒක ගැන පොඩ්ඩක් බලලා පස්සේ ඒක පහු කරලා යන්න ඕනේ. මේ ආලෝකය කියන්නේ ධ්‍යානෙ නෙමෙයි මතක තියාගන්න. ධ්‍යානෙ කියන්නේ ඊට වැඩි බොහොම සැපතන. තේරෙනවද? ඒ ආලෝක නෙමෙයි. ඉතින් ඔයගොල්ලන් ධ්‍යාන ගැන දැනගන්න ඕන නම් මේ ධ්‍යාන අංග ගැන සාමාන්‍ය දැනුමක් ඇති කරගන්න. මම පස්සේ මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න මේ ධ්‍යාන වලට ඇතුල් වෙනකොට කොයි වගේද දැනෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියන එක ගැන. ඉතින් මම ඒ සම්බන්ධව කීප තැනක කියලා තිනවා මගේ වීඩියෝස් වල හොයලා බැලුවොත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් ඒක ගැන දැනට කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා තමන් ඒ සුදුසු පුද්ගලයා වෙන්න. ඉතින් තමන් ඒ සුදුසු පුද්ගලයා වුණේ නැත්තම් තමන්ට මේකට අයිතියක් නැහැ තන්ට. ඒ උරුමයක් නැහැ ඒකට. මම දන්නේ මොන විදිහටද කියන්නේ කියලා. තමන්ට සුදුස්සෙක් වෙන්න ඕනේ ඒ ධ්‍යානෙට ඇතුල් වෙන්න. ඒක ඇතුල් වෙන්න පුළුවන් ඒ විශේෂිත උතුම් අයට විතරයි. තේරෙනවද? ඒක උතුම් දෙයක් ඒ ධ්‍යාන කියන එක. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වෙත් මේ පළවෙනි ධ්‍යානය කියන්නේ තමන් අර චූල හස්ති පදෝපම සූත්‍රයේ තියෙනවා වගේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තමන් අර ඇතෙකුට සමාන කරලා තියෙන උපමා කරලා තියෙනවා. ඒ තථාගත කියන හස්ති රාජයා දල ඇනපු පළවෙනි තැන තමයි පළවෙනි ධ්‍යානය. ඒතර ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ස්පර්ශ කරපු උන්වහන්සේ ස්පර්ශ කරපු තැනම තමයි දැන් ඔයාලා ඒ ස්පර්ශ කරන්නේ පළවෙනි ධ්‍යානය කියන්නේ. තේරුණාද? ඒතර මේක මහා විශේෂිත දෙයක් මේක. මතක තියාගන්න. දැන් එතනට එනකම් මේ කිසි කෙනෙක් තාම මේ ධර්ම මාර්ගයේ යනවා කියලා කියන්න බෑ. තමන්ට දැනෙන පළවෙනි සලකුණ තමයි මං හරි මාර්ගෙ මේ යන්නේ කියලා ඒ පළවෙනි ධ්‍යානයට පැමිණීම. ඒකයි මං ඕනම කෙනෙක් පළවෙනි ධ්‍යානයට හරි පැමිණෙනවා නම් මං ඒ කෙනා ඇත්තට මං ඒ කෙනාට ගරු කරනවා. මොකද මං දන්නවා එයා කොහොම හරි ලෙහෙසියෙන් හරි පහසුවෙන් හරි මොන විදිහකට හරි එතනට ආවනම් ඒ කෙනා විශේෂිත පුද්ගලයෙක්. මං දන්නවා මගේ හිතේ මං දන්නවා එයා කවුද කියලා. තේරෙනවද? මේ ඉතින් ඔයාලට ඒක කරන්න පුළුවන් නම් ඔයා සදාකාල මගේ මිතුරෙක් වෙනවා. ඒ කියන්නේ මං අමතක කරන්නේ මං උදව් කරනවා පුළුවන් තරම් තව ඉදිරියට යන්න. ඉතින් මේක කිව්වට හැබැයි බොරු කරන්න නම් එපා. මං දන්නවා කට්ටිය ධ්‍යාන ආපුහාම කතා කරන විදියයි ධ්‍යාන නැතුව කතා කරන විදියයි. ඒ නිසා මේ නිකන් හිත සමාධි වුණාට මදි. මේ ධ්‍යානෙට එන්න ඕනේ. ඒතකොට Tamanට පුළුවන් වෙන්න ඕනේ ධ්‍යාන ලක්ෂණය මොනවද වුනේ කියන එක පැහැදිලි කරන්න. තේරුණාද? ඉතින් ඒක හිතේ තියාගෙන දැන් මෙහෙමයි මම මූලිකව උදව් කරන්නේ ඔයාලට මේ පළවෙනි ධ්‍යානෙට එන්න. දැන් පළවෙනි ධ්‍යානෙට ආවන් පස්සේ මං වැඩි උනන්දු කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට ඒකේ හිතේ අභ්‍යන්තරයේ ඒක රැඳෙනවා. රැඳිලා හිතේ නිතරම කියනවා මට මේක ඕනේ ආපහු මෙතනට යන්න ඕනේ කියලා හිත කියනවා. ඒතකොට එතනට ඇහිලා තමන් ඒක අතහැරලා දානවා කියන්නේ ලොකු අපරාධයක්. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ධ්‍යානයට තමන්ට ඇහිලා ඒක මේන්ටේන් කරන් ඉන්න පුළුවන් නම් මරණයෙන් මතු තමන් අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඉතින් අපිට බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි අපිට ඊට වැඩි ඉහළ දෙයක් කරගන්න ඕනේ. මේ පුළුවන් නම් සෝතාපන්න වෙන්න. ඉතින් ඒකටත් මේ ධ්‍යාන අවශ්‍යයි. ඉතින් මේ ඔය සෝතාපන්න වෙනවා කියන එක මේ ලොකු කාර්ය ගොඩක් තියෙනවා කරන්න. තේරුණාද? මේ නිකන් මේ සෝතාපන්න වෙනවා කියන එක ඔයගොල්ලෝ හිතන්න එපා. ඒක නිකන් ඔය බණක් අහලා එහෙම පුළුවන් කියලා. ඉතින් හරි ඒ ගැන මම කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් ඔයාලා මේක වෙනුවෙන් කැප වෙන්න කරුණා කරලා මට මේට අමතරව මොනවා හරි ඔයගොල්ලන්ට කරුණු තියෙනවා නම් දැනගන්න මේ ධ්‍යානයේ වැඩෙන්නේ එක්ක මේ හිත සමාධි වෙන්නේ නැත්තම් ඒකට මොනවද දැනෙන්නේ මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා අර ෆෝරම් එකට ලියන්න. එතකොට ඒකට පුළුවන් මට හරි වෙන කෙනෙකුට හරි ඒ සම්බන්ධව අත්දැකීම් තියෙන අයට උත්තර දෙන්න. තේරුණාද? ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ කැපවීමෙන් කරන්න මේක කැපවීමෙන් කාලය අරගෙන හොඳට කරන්න. දැන් ඔයාලට ගෙවල් වල ඉඩකඩ නැත්තම් ඇත්තටම මේ බාධක නම් මේ ළමයි ඉන්නවා නම් එහෙමනම්
හවස් වෙලාවකට යන්න පන්සල පැත්තේ. ළඟ තියෙන හොඳ නිස්කලංක පන්සල. ඒකට යන්න ගිහිල්ලා බෝමලුවට ගිහිල්ලා බෝමලුවේ ඕනම් බුදුන් වැඳලා පැත්තකට වෙලා ඉඳලා අර වැල්ලේ කොහේ හරි තැනක හොඳට ඉඳලා භාවනා කරන්න. අර චූටි පුටුවක් ඕනනම් අරයි යන්න. අර පොඩි ළමයිගේ අර පුටු තියෙන අර පන්ති කාමරවල තියෙන චූටි ළමයිගේ පුටු එකක් අරයි යන්න. හැබැයි ඔය ගිහිල්ලා වැඩි ඔය හාමුදුරුත් එක්ක කතා බහ කරන්න, තමන්ගේ දේවල් කයිවාරු ගහන්න, පම්පූරි ගහන්න ඒව කරන්ට යන්න එපා. කිසි කෙනෙක් එක්ක කතා කරන්න එපා. මම කියන්නේ හොඳම දේ තමයි ඔය පන්සල් වලට යනකොට කිසි කෙනෙක් එක්ක කතා කරන්න එපා. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යන්න. අනිත් එක තමන් බොහොම චාම් විදියට මේ එක එක්කෙනාගේ ඇට්‍රැක්ෂන්ස් එන්නේ නැති වෙන විදිහට චාම් විදිහට යන්න. මොකද මේ එතනට අපි මේ ෂෝ එකක් නෙමෙයි අනිත් අය වැදගෙන එතන වෙන දේවල් අවශ්‍ය නැහැ. ඒ නිසා තමන් ඒ යන චේතනාව හරියට කරගන්න. නිහතමානීව ගිහිල්ලා වැඩි කාත් එක්කවත් කතා කර කර තමන්ගේ කයිවාරු ඒ මොනවද කරන්නේ ඒවා ඕනේ බුදුන් වඳලා පොඩ්ඩක් විනාඩි 20ක් 30ක් භාවනා කරන්න. ඉතින් රෑ වෙලා යන්න එපා හුඟක් මේ මදුරු එහෙම එනවනම්. නැත්තම් ඔය හවස් වෙලාවට ලස්සනට මේ හුළඟ තියනවා. එතකොට බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ වගේ හොඳ බෝමලුවක් හොයාගන්න. දැන් හැම පන්සලම හරියන්නේ නැහැ මේකට. සමහර පන්සල් තියෙනවා බොහොම පැත්තකට වෙලා පාඩුවේ භාවනා කරනකොට කවුරුත් එන්නේ නැහැ බාධා කරන්න. මේ ඉතින් ඒව ගැන තමන් පොඩ්ඩක් කල්පනාකාරී වෙලා හොඳ වෙලාවකට යන්න. පුළුවන් නම් දවල් වෙලාවක යන්න පුළුවන් නම් එහෙමයි. දැන් ඉරිදා සෙනසුරාදා දවසක වුණත් යනවා නම් ඔය යන්න එපා පහින් පස්සේ හැමෝම සෙනග ඉන්න වෙලාවක. පුළුවන් නම් දවල් ගිහිල්ලා කාටවත් කතා නොකර ඔය පාඩුවේ කරගන්න. ඉතින් මේක මට වැඩි දිගින් දිගට කියන්න දෙයක් නැහැ. ඒක තමන්ගේ යුතුයකම තමන් මේ හරි දේ කරන එක. මම දැන් ඕගොල්ලෝ මේ தත්ත්වයට එනකොට මේ අර අතින් අල්ලලා අකුරුලිය ඕනවා වගේ කරන්නේ නැහැ කාටවත්. තේරෙනවද? තමන් දැනගන්න ඕන තමන්ගේ මාර්ගය හොයාගන්න. තේරෙනවද? මම ඉන්නේ එතනින් එහාට යන කට්ටියට උදව් කරන්න. ඒ නිසා මේ පොඩි පොඩි දේවල් වලට මං නැවත නැවත ඒවා කියලා මං ඒවා මහන්සි වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට ඒ කරුණු දැනගන්න ඕන නම් මේ මගේ වීඩියෝස් තියෙනවා ඒවෙන් අහන්න ඕනේ. තේරුණාද? ඉතින් ඊට අමතරව මෙතන නැති දෙයක් මොනවා හරි තියෙනවා ෆෝරම් එකට දාන්න පුළුවන්. එතකොට ඒක කවු හරි කෙනෙක් උත්තර දෙයි. එහෙම උත්තර දුන්නේ නැත්නම් මම හරි උත්තර දෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා මම හුඟක් වෙහෙස වෙන්න කැමතිත් නැහැ මේ නැවත නැවත හැමදේම මේ රිපීට් කර කර ඉන්න එක. තේරුණාද? ඒක ඉතින් මටත් කරදරයක්. ඒ නිසා ඔගොල්ලන්ගේ පැත්තෙන් උනන්දු වෙනකොට මට පේනවා කවුද කරන්න කියලා. අන්න එතකොට මට සෙන්ස් වෙනවා. මට දැනෙනවා ඒක. එතකොට මට පුළුවන් ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට උදව් කරන්න. තේරුණාද? හොඳයි. ඉතින් මං හිතනවා මේක ගැන මුගක් කතා කරන්න තව දෙයක් නැහැ. තව ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. නමුත් මේ මූලික තැන හිත එකඟ කර ගැනීම. හිත එක තැනකට ගෙනහැලා ආනාපාන සතියට යොමු වීම ගැන තමයි මම මෙතන කතා කරන්නේ. ඉතින් ඉදිරියට තව යමක් කියන්න තියෙනවා නම් මම පස්සේ ඒ සම්බන්ධව ඔයගලන්ට කියන්න. හරිද? දැන් මෙතනදී ඔය ධ්‍යාන වලට එහෙම යනකොට බොහොම දේවල් තියෙනවා. Tamanට හිතට ප්‍රීතිය, සුඛය, ඒ කියන්නේ ඇඟේ තියෙන බොහොම සැහැල්ලු බව, හිතේ තියෙන ප්‍රීතිය වැඩි වැඩියෙන් දැනෙනවා නම් ඒ කියන්නේ ඔයා හරි පැත්තට යන්නේ ගොඩක් වෙලාවට. තේරුණාද? ඉතින් තව කියන්න ඕනේ මේ ඕගොල්ලෝ කවදාක්වත් සෝතාපන්න වෙන්න කියාගෙන හිතාගෙන මේව කරන්න එපා. ඉස්සෙල්ලා එක පඩියක් නැගලා ඉන්න. තේරුණාද? තමන් ප්‍රාර්ථනා කරන දැන් නිතරම ඉන්නකොට තමන් බුදුන් වඳිනකොටත් ප්‍රාර්ථනා කරන අනේ මට ඉක්මනට ධ්‍යානයක් ලැබේවා, ධ්‍යානයක් ලැබේවා. ඒ වෙනුවෙන්ම තමන්ගේ හිත මෙහෙවන්න. ඒ වෙනුවෙන්ම හැප්පෙන්න. ඒ වෙනුවෙන්ම හිතලා මේ එන මාස 3 ඇතුළත මහන්සි වෙලා කැප වෙලා මං කොහොම හරි පළවෙනි ධ්‍යානට එනවා කියලා අදිෂ්ඨානය ඇති කරගෙන භාවනාව කරන්න. මම මේක කරලා තිනවා, මං ඒව අත්දකලා තිනවා, තව කට්ටිය මේව හරියට කරලා අත්දකලා තිනවා මේ ධ්‍යාන. ඒ නිසා මේක කරන්න පුළුවන්. තේරුණාද? ඔයාලට තියෙන්නේ හරි විදිහට Tamanට උදව් කරන්න, උත්සාහ ගන්නට. හරිද? හොඳයි. එහෙනම් අපි ආයි හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවොම රකිත්වා කිසිවෙකුට වෛර නොකරත්වා දැහැමින් සාමයෙන් ලෝකය පවතිවා